අයිබෝවන් දරුවනේ අද මම මේ සම්බන්ධ වෙන්නේ ඔයාලත් එක්ක නවවෙනි නිපුණතාවයේ වන විදේශ වෙළඳාමට අදාළව එන 9-4 නිපුණතාවය. ඒ කියන්නේ ගෝලීයකරණය, කලාපීයකරණය සහ වෙළඳ ගිවිසුම් පිළිබඳවත් 9-5 නිපුණතාවයේ වන ශ්‍රී ලංකාවේ වෙළඳාමේ ස්වභාවය සහ විදේශ වෙළඳ ප්‍රතිපත්ති පිළිබඳවත් කතා කරන්නට. දරුවනේ මේ 9-4 9-5 කියන නිපුණතා මට්ටම් දෙකෙන් ලෝක වෙළඳ සංවිධානයේ අරමුණු හා කාර්යයන් පැහැදිලි කර ගැනීමට ගෝලීයකරණයේ අර්ථ දක්වමිනේට පක්ෂ හා විපක්ෂව ඇති තර්ක ඉදිරිපත් කරන්නට ආර්ථික ඒකාබද්ධ වීම කියන්නේ මොනවද කියලා අර්ථ දක්වා ගන්නට ශ්‍රී ලංකාවේ මෑත කාලයේ සම්බන්ධ වී ඇති වෙළඳ ගිවිසුම් මොනවද ඒ වගේ වැදගත්කම් මොනවද පැහැදිලි කර ගැනීමට ලංකාවේ අපනයන වෙළඳාම හා එහි ව්‍යුහය කොහොමද කියලා පරීක්ෂා කරන්නට ඒ වගේම ආනයන වෙළඳාම එහි ව්‍යුහය කොහොමද අපනයන හා ආනයන වෙළඳ දිශාවන් මොනවද ලංකාවේ දැනට අනුගමනය කරන විදේශ වෙළඳ ප්‍රතිපත්ති මොනවද අපනයන වෙළඳාමේදී අපේ ලංකාවට මොන වගේ ගැටලුවට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙන්නේ ඒවට මොනවද අපිට ඉදිරිපත් කර හැකි විසඳුම් ඒ වගේ දේවල් තමයි මම මේ පාඩම් මේ නිපුණතා මට්ටම් දෙකෙන් අරමුණු කරගන්නේ. ඒ නිපුණතා මට්ටම් දෙක තුලදී ඒ දෙකේ අන්තර්ගත විෂය කරුණු වශයෙන් ලෝක වෙළඳ සංවිධානය, ගෝලීයකරණය, ආර්ථික ඒකාබද්ධ වීම, වෙළඳ ගිවිසුම්, ශ්‍රී ලංකාවේ විදේශ වෙළඳාම හා විදේශ වෙළඳ ප්‍රතිපත්ති, අපනයන ශේෂ්ත්‍ර මුහුණ පාන ගැටලු තමයි. අයිබෝවන් දරුවනේ අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 13 වන ශ්‍රේණියේ 3 වන වාරයට අදාළ 10 වෙනි නිපුණතාවය පිළිබඳව. මේ 10 වෙනි නිපුණතාවය තමයි විදේශ මූල්‍ය ශ්‍රී ලංකා ආර්ථිකයට බලපාන ආකාරය ගවේෂණය කරයි. ඒතර මේ නිපුණතාව යටතේ නිපුණතා මට්ටම් 8ක් තියෙනවා. අපි අද බලමු පළවෙනි නිපුණතා මට්ටම පිළිබඳව සාකච්ඡා කරන්න. පළවෙනි නිපුණතා මට්ටම යටතේ අපි කතා කරන්නේ ගෙවුම් ශේෂ ලේඛනයේ අන්තර්ගතය විශ්ලේෂණය කිරීම. ඒත් අපි බලනවා ඉස්සෙල්ලම ගෙවුම් ශේෂ ලේඛනය කියන්නේ මොකක්ද කියලා. මේ ගෙවුම් ශේෂ ලේඛනය අන්තර්ගතය කතා කරනකොට ඉගෙනුම් ඵල කීපයක් අපි අත්පත් කරගන්න ඕන. ඒ කියන්නේ මේ පළවෙනි නිපුණතා මට්ටම සාකච්ඡා කරලා අවසන් වෙනකොට මේ දරුවෝ තුල මේ නිපුණතාව තුලින් ඉගෙනුම් ඵල අවධාරණය වෙන්න ඕන. මොනවද මේ ඉගෙනුම් ඵල? ගෙවුම් ශේෂ ලේඛනයේ අර්ථ දැක්වීම. ගෙවුම් ශේෂ ලේඛනයේ සංරචක ඇසුරෙන් පැහැදිලි කරන්න. නිදසුන් ඇසුරෙන් සංරචක පැහැදිලි කරන්න. කල්පිත සංඛ්‍යා ඇසුරෙන් ගෙවුම් ශේෂ ලේඛනයක් පිළියෙල කරන්න. මහ බැංකු වාර්තාව ඇසුරෙන් ගෙවුම් ශේෂ ලේඛනයේ ආකෘතිය ගොඩනගන්න. මේ ඉගෙනුම් ඵල මුල් කරගෙන තමයි අද අපේ සාකච්ඡාව ඉදිරියට ගලාගෙන යන්නේ. අපි බලමු ඉස්සෙල්ලම මොකක්ද මේ ගෙවුම් ශේෂ ලේඛනය කියලා කියන්නේ. දරුවනේ ගෙවුම් ශේෂ ලේඛනය කියන්නේ කිසියම් රටක නේවාසිකයෝ සහ බාහිර ලෝකයේ රටවල් වල නේවාසිකයෝ. අපේ පැත්තෙන් බැලුවොත් ඒ අය අපේ අනේවාසිකයෝ. ඒ දෙපාර්ශවය අතර කිසියම් කාල පරිච්ඡේදයක් තුල සිද්ධ වෙන ගනුදෙනු සටහන් කරන ද්විත්ව සටහන් මූලධර්මයට අනුව සකස් කොට වාර්තා කොට සකස් කරන මූල්‍යමය වාර්තාවක් තමයි ගෙවුම් ශේෂ ලේඛනය කියලා කියන්නේ. දැන් දරුවන්ට පුළුවන් ද ගෙවුම් ශේෂ ලේඛනය අර්ථ දක්වන්න? ඔබට පේනවා මේ තිරයේ කිසියම් කාල පරිච්ඡේදයක් තුලදී රටක නේවාසිකයින් හා ලෝකයේ වෙනත් රටවල අනේවාසිකයින් සමග
අපේ පැත්තෙන් බලනකොට අනේවාසිකයන් සමග සිදු කළ සියලුම ගනුදෙනු ද්විත්ව සටහන් මූලධර්මයට අනුව වාර්තා කරලා සකස් කරන මූල්‍යමය වාර්තාව ගෙවුම් ශේෂ ලේඛනය කියලා හඳුන්වනවා. දැන් මේ දරුවන්ට පුළුවන් ගෙවුම් ශේෂ ලේඛනය අර්ථ දක්වන්න. හොඳයි දරුවනේ. අපි ඊළඟට බලමු මේ ගෙවුම් ශේෂ ලේඛනය කොහොමද සකස් කරන්නේ? දරුවනේ මේ ගෙවුම් ශේෂ ලේඛනය අපිට අවශ්‍ය පරිදි සකස් කරන්න බෑ. මේ ගෙවුම් ශේෂ ලේඛනය සකස් කරන්න ඕන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශය කරන ආකෘතියකට අනුව නැත්නම් ප්‍රමිතියකට අනුව. ඒතර මේ වර්තමානයේ අපි ගෙවුම් ශේෂ ලේඛනය සකස් කරන්නේ BPM 6 කියන ආකෘතියට අනුව. තව එකක් මතක තියාගන්න ඕන. දරුවනේ මේ ගෙවුම් ශේෂ ලේඛනයේ තියෙන්නේ ගිණුම්. ඒතර මේ ගිණුම් වල තමයි අපි ගනුදෙනු සටහන් කරන්නේ. ඔබ දන්නවනේ. දැන් මෙතන ඉන්නවා අපේ මේ දේශනය ශ්‍රවණය කරන දරුවෝ ඉන්නවා වාණිජ විෂය ධාරාව හදාරන දරුවෝ. ඒ දරුවෝ දන්නවා කොහොමද ගිණුම් වල ගනුදෙනු සටහන් කරන්නේ? ද්විත්ව සටහන් මූලධර්මයට අනුව. ඒතර ගෙවුම් ශේෂ ලේඛනයේ තියෙන ගිණුම් එහි ගනුදෙනු සටහන් කරන්නේ ද්විත්ව සටහන් මූලධර්මයට අනුව. ඒ කියන්නේ යම්කිසි ගනුදෙනුවක් හර බැර කියන ද්විත්ව ස්වරූපයෙන් අපි වාර්තා කරන්නේ. ඒ නිසා ගෙවුම් ශේෂ ලේඛනයක ගනුදෙනු සටහන් කරනකොට එම මූලධර්ම ආරක්ෂා වෙන විදිහට තමයි ගනුදෙනු සටහන් කරලා තියෙන්නේ. හොඳයි දරුවනේ අපි බලමු මේ ගෙවුම් ශේෂ ලේඛනයේ තියෙන ගිණුම් වර්ග මොනවද? දැන් මම කලිනුත් සඳහන් කළා වර්තමාන ගෙවුම් ශේෂ ලේඛනයේ සකස් කරන්නේ BPM 6 කියන ආකෘතියට අනුව. ඒ අනුව ගෙවුම් ශේෂ ලේඛනයේ තියෙන්නේ ප්‍රධාන ගිණුම් 3යි. ප්‍රධාන ගිණුම් 3යි. 1 ජංගම ගිණුම නොහොත් වර්තන ගිණුම. 2 ප්‍රාග්ධන ගිණුම. 3 මූල්‍ය ගිණුම. මොනවද ගිණුම් 3? ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම, මූල්‍ය ගිණුම. දැන් අපි බලමු මොකද්ද මේ ජංගම ගිණුම කියන්නේ? මොකද්ද මේ ප්‍රාග්ධන ගිණුම කියන්නේ? මොකද්ද මේ මූල්‍ය ගිණුම කියන්නේ? දැන් ඔබට පේනවා තිරයේ මේ ගෙවුම් ශේෂ ලේඛනයේ තියෙන ප්‍රධාන ගිණුම් 3 සහ ඒ ගිණුම් 3ට අන්තර්ගත අණු ගිණුම් මොනවද කියන එක මේ දරුවන්ට පේනවා. ගෙවුම් ශේෂ ලේඛනයේ තියෙනවා ප්‍රධාන ගිණුම් 3ක්. ජංගම ගිණුම. ජංගම ගිණුම ඇතුලේ තියෙනවා අණු ගිණුම් 4ක්. මොනවද අණු ගිණුම් 4? භාණ්ඩ ගිණුම නොහොත් වෙළඳ ගිණුම. සේවා ගිණුම. ප්‍රාථමික ආදායම් ගිණුම. ද්විතීක ආදායම් ගිණුම. ඊළඟට තවත් ගිණුම් දෙකක් තියෙනවා ගෙවුම් ශේෂ ලේඛනයේ. ප්‍රාග්ධන ගිණුම, මූල්‍ය ගිණුම. දැන් මේ දරුවන්ට පේනවා භාණ්ඩ ගිණුමේ තියෙන්නේ ඇතුළත් කරන්නේ ප්‍රධාන අයිතම දෙකයි. මොනවද ඒ අයිතම දෙක? භාණ්ඩ සහ මූල්‍ය නොවන රන් අපනයන. ඊළඟට භාණ්ඩ සහ මූල්‍ය නොවන රන් ආනයන. ඒතර මේ අයිතම දෙක තමයි ගෙවුම් ශේෂ ලේඛනයේ ජංගම ගිණුම තුල තියෙන වෙළඳ ගිණුමට ඇතුළත් කරන ප්‍රධාන අයිතම දෙක. ඊළඟට අපි බැලුවොත් සේවා ගිණුම. මේ සේවා ගිණුමේ තියෙනවා දරුවනේ ප්‍රධාන අයිතම දෙකක්. සේවා ලැබීම් තියෙනවා, සේවා ගෙවීම් තියෙනවා. ඊළඟට තියෙන්නේ ප්‍රාථමික ආදායම් ගිණුම. ප්‍රාථමික ආදායම් ගිණුමේ ඒකෙත් තියෙන ප්‍රධාන අයිතම දෙකයි. ප්‍රාථමික ආදායම් ලැබීම්, ප්‍රාථමික ආදායම් ගෙවීම. ඒතර ඔය කියන අන්තර්ගතයේ තමයි ප්‍රාථමික ආදායම් ගිණුම තුල තිබෙන්නේ. ඊළඟට අපි බලන්න ඕන ද්විතීක ආදායම් ගිණුම. එහෙම නැත්නම් වර්තන සංක්‍රාම ගිණුම. මේ ද්විතීක ආදායම් ගිණුමේ
අන්තර්ගතයත් අර වගේමයි. ද්විතීක ආදායම් ලැබීම් තියෙනවා. ද්විතීක ආදායම් ගෙවීම් තියෙනවා. අපි මේ පැහැදිලි කරගෙන ගියේ ගෙවුම් ශේෂ ලේඛනයේ ප්‍රධාන ගිණුම් තුනයි. මොනවද ගිණුම් තුන? ජංගම ගිණුම, ප්‍රාග්ධන ගිණුම, මූල්‍ය ගිණුම. ඊළඟට ජංගම ගිණුමේ අනු ගිණුම් තියෙනවා 4ක්. භාණ්ඩ ගිණුම නොහොත් වෙළඳ ගිණුම. සේවා ගිණුම. ප්‍රාථමික ආදායම් ගිණුම. ද්විතීක ආදායම් ගිණුම. එතකොට එම ගිණුම් තුල ඇතුළත් අයිතම තමයි අපි මේ මූලික වශයෙන් පැහැදිලි කරගෙන ගියේ. හොඳයි දරුවනේ, අපි ඊළඟට බලමු ප්‍රාග්ධන ගිණුමේ අන්තර්ගතය කොහොමද කියලා. දැන් ඔබට පේන්නේ ප්‍රාග්ධන ගිණුම. ප්‍රාග්ධන ගිණුමේ ප්‍රධාන අයිතම දෙකයි තියෙන්නේ. ප්‍රාග්ධන ලැබීම්, ප්‍රාග්ධන ගෙවීම. එතන මේ ප්‍රාග්ධන ගිණුමට ඇතුළත් වෙන ලැබීම් හා ගෙවීම් වර්ග ගණනාවක් තියෙනවා. අපි ඊළඟට ඒක බලමු. ප්‍රධාන අයිතම දෙකයි. ප්‍රාග්ධන ලැබීම්, ප්‍රාග්ධන ගෙවීම. ඊළඟට අවසාන වශයෙන් මූල්‍ය ගිණුම තුල ඇතුළත් වෙන්නේ ලැබීම් ගෙවීම් නෙමෙයි. මූල්‍ය ගිණුම තුල ඇතුළත් වෙන්නේ වත්කම් සහ වගකීම්. වත්කම් සහ වගකීම්. ඒතර වත්කම් හා වගකීම් කාර්යාත්මක පදනම යටතේ විවිධ ආකාරයට අපි වර්ග කරන කොටස් 5කට වර්ග කරනවා. ඒක අපි ඉදිරියේදී මූල්‍ය ගිණුම ගැන කතා කරනකොට සූක්ෂම වශයෙන් සාකච්ඡා කරමු. දැන් අපි බලමු මේ ගෙවුම් ශේෂ ලේඛනයේ ජංගම ගිණුම කියන්නේ මොකක්ද? දරුවනේ, ජංගම ගිණුම කියන්නේ ප්‍රවර්තන වර්ෂයට විතරක් බලපාන විදේශ ගනුදෙනු ඇතුළත් කරන ගිණුම. ප්‍රවර්තන වර්ෂය කියන්නේ සලකා බලන වර්ෂය. අදාළ වර්ෂය. ඒ සලකා බලන වර්ෂයට පමණක් බලපාන විදේශ ලැබීම්, විදේශ ගෙවීම් ඇතුළත් කරන ගිණුම ජංගම ගිණුම කියලා හඳුන්වනවා. ඉතින් ඔබට මම කලිනුත් පැහැදිලි කළා ජංගම ගිණුමේ ඇතුළත් වෙනවා අනු ගිණුම් 4ක්. මොනවද අනු ගිණුම් 4? දැන් මතකයෙන් කල්පනා කරලා බලන්න. භාණ්ඩ ගිණුම, හෙවත් වෙළඳ ගිණුම, සේවා ගිණුම, ප්‍රාථමික ආදායම් ගිණුම, ද්විතීක ආදායම් ගිණුම. හොඳයි, අපි බලමු දැන් භාණ්ඩ ගිණුම නොහොත් වෙළඳ ගිණුම කියන්නේ මොකක්ද? මේකට භාණ්ඩ ගිණුම කියනවා, වෙළඳ ගිණුම කියනවා. භාණ්ඩ ගිණුම කියන්නේ දරුවනේ දෘශ්‍ය අපනයන. ඒ කියන්නේ ඇහැට පේන, අතින් අල්ලන්න පුළුවන් භාණ්ඩ ස්වරූපයේ අපනයන. හා මූල්‍ය නොවන රන් අපනයන. ඒතර ಜಾති දෙකක් තියෙනවා. භාණ්ඩ, මූල්‍ය නොවන රන්. දැන් ඔබ මේ දරුවන්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්, මූල්‍ය නොවන රන් කියන්නේ මොනවද? දරුවනේ, මූල්‍ය නොවන රන් කියන්නේ මේ ස්වර්ණාභරණ නිෂ්පාදනය කරන්න පාවිච්චි කරන රන්. ඒ රන් අපි ගෙන්නන්නේ විදේශ රටවල් වලින්. සමහර වෙලාවට මේ මූල්‍ය නොවන රන් අතිරික්තයක් තිබුණොත් අපි විදේශවලට අලෙවි කරනවා. ඒතර භාණ්ඩ සහ අර කියපු මූල්‍ය නොවන රන් අපනයන සහ ඒ වගේම භාණ්ඩ සහ දෘශ්‍ය භාණ්ඩ සහ මූල්‍ය නොවන රන් ආනයන. අපි විදේශවලින් භාණ්ඩ ආනයනය කරනවා. ඒ ආනයන, අපනයන ඇතුළත් කරන ගිණුම වෙළඳ ගිණුම කියලා හඳුන්වනවා. දැන් දරුවන්ට අවබෝධයක් ලැබුණාද? දෘශ්‍ය අපනයන හා දෘශ්‍ය ආනයන. එහෙම නැත්නම් භාණ්ඩ අපනයන සහ භාණ්ඩ ආනයන ඇතුළත් කරන ගිණුම වෙළඳ ගිණුම කියලා හඳුන්වනවා. මේකට කියනවා භාණ්ඩ ගිණුම කියලා. එතකොට මේ වෙළඳ ගිණුමෙහි මේ අපනයන ආනයන අපි සටහන් කරන්නේ කොහොමද? ඒක ඉතා වැදගත් මාතෘකාවක්. මේ දරුවෝ මතක තබාගත යුතුම තැන. කොහොමද අපි භාණ්ඩ අපනයනය කළ ලැබෙන ආදායම
වෙළඳ ගිණුමේ ගිණුම් ගත කරන්න. ඒ වගේම භාණ්ඩ ආනයනයට යන වියදම අපි කොහොමද ගිණුම් ගත කරන්නේ? ඒක අපි බලමු දැන්. දැන් දරුවන්ට මේ තිරේ පෙනෙනවා විදේශිකයන්ට භාණ්ඩ අපනයනය කළ ලබන ආදායම වෙළඳ ගිණුමේ බැර පැත්තේ සටහන් කරන්න. මොකද ඒක ආදායමක්. අපි බලමු පොඩ්ඩක් මෙතන දරුවනේ මේ ජංගම ගිණුමේ තියෙන ගිණුම් 4 දිහා බැලුවම අපිට එක්තරා පොදු ලක්ෂණයක් පේනවා. ප්‍රාග්ධන ගිණුම, ජංගම ගිණුම, මූල්‍ය ගිණුම. එතකොට මේ ගිණුම් දිහා බැලුවාම අපිට හඳුනා ගන්න පුළුවන් එක්තරා විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඔබ මතක තබා ගත යුතුම කාරණයක් තියෙනවා. මේ ගිණුම් කරණයේදී අපේ ගිණුම් කරණේ ඉගෙන ගන්න දරුවෝ දන්නවා ගිණුම් කරණයේදී අපි ඉගෙන ගන්න ගිණුම් වර්ග 5ක් ගැන. මොනවද ගිණුම් වර්ග 5? ආදායම් ගිණුම්, වියදම් ගිණුම්, වත්කම් ගිණුම්, වගකීම් ගිණුම්, හිමිකම් ගිණුම්. එතකොට දැන් මේ ගෙවුම් ශේෂ ලේඛනයේ තියෙන ওই ගිණුම් හිමිකම් ගිණුම් නැහැ. ආදායම් ගිණුම්, වියදම් ගිණුම්, වත්කම් ගිණුම්, වගකීම් ඔය 4 තියෙනවා. දරුවනේ මතක තබා ගන්න මේ ජංගම ගිණුමේ තියෙන්නේ ආදායම් ගිණුම් හා වියදම් ගිණුම්. ප්‍රාග්ධන ගිණුමේ ඒ කොටස් දෙක තමයි අන්තර්ගත වෙන්නේ. ඔබ ගිණුම් තබනකොට මතක තියාගන්න ඕන මූලධර්මය තමයි මේ ජංගම ගිණුමේ ගනුදෙනු සටහන් කරනකොට මතක තබාගත යුතු මූලධර්මය තමයි ආදායම් වැඩිවීමක් නම් එය බැර සටහනක් විදිහට සටහන් කළ යුතුයි. වියදමක් වැඩිවීමක් නම් එය හර සටහනක් විදිහට සටහන් කළ යුතුයි. ආදායමක් නම් අපි අදාළ ආදායම් ගිණුමේ බැර පැත්තේ සටහන් කරන්න. එතකොට අපිට ආදායමක් ලැබෙනකොට අපිට මුදලකුත් ලැබෙනවා. අපිට ඒ හා සමාන යම්කිසි වත්කමකුත් ලැබෙනවා. ඒ වත්කම් තියෙන්නේ ජංගම ගිණුමේ නෙමෙයිනේ. ප්‍රාග්ධන ගිණුමෙත් නෙමෙයිනේ. එහෙනම් මොකේද වත්කම් තියෙන්නේ? වත්කම් වගකීම් තියෙන්නේ මූල්‍ය ගිණුමේ. එහෙනම් අපි විදේශවලට භාණ්ඩ අපනයනය කරලා අපිට ලැබෙන ආදායම අපි ජංගම ගිණුමේ වෙළඳ ගිණුමේ ජංගම ගිණුම තුල තියෙන වෙළඳ ගිණුමේ ආදායමක් විදිහට සටහන් කරනකොට ඒ ආදායමත් එක්කම රටට යම්කිසි වත්කමක් ගලාගෙන එනවා. ඒ වත්කම සටහන් කරන්න ඕන මූල්‍ය ගිණුමේ. මූල්‍ය ගිණුමේ ඒ වත්කම සටහන් කරන්න ඕන. එහෙනම් අපි බලමු නැවතත්. දැන් වෙළඳ ගිණුමේ තියෙන්නේ ප්‍රධාන අයිතම දෙකයි. භාණ්ඩ අපනයන, භාණ්ඩ ආනයන. දැන් කොහොමද අපනයන අපි වෙළඳ ගිණුමේ සටහන් කරන්නේ? අපනයන කියන්නේ භාණ්ඩ විදේශවලට විකුණනවා. තේ, පොල්, රබර් විදේශවලට අලෙවි කරනවා. ඒතර ලැබෙන ආදායම වෙළඳ ගිණුමට බැර කරනවා. ඒත් එක්කම රට ඇතුළට එන මුදල් හරි බැංකු තැන්පතු හරි මූල්‍ය ගිණුමට හර කරනවා. වෙළඳ ගිණුමට බැර කරලා මූල්‍ය ගිණුමට හර කරනවා. ඒ විදිහටයි අපි වෙළඳ ගිණුමේ අපනයන සටහන් කරන්නේ. ඒතර ආනයන කියන්නේ විදේශ රටවලින් භාණ්ඩ ගෙන්නනවා. ඒක අපේ වියදමක්. එහෙනම් වියදමක් කොහොමද සටහන් කරන්නේ? වෙළඳ ගිණුමට හර කරනවා. ඇයි වියදම් හර කියලා මං ඉස්සෙල්ලා කිව්වේ? වියදම් පැත්ත වැඩි වෙනොත් හර. එහෙනම් ආනයන කියන්නේ වියදමක්. අපි ඒක වෙළඳ ගිණුමට හර කරනවා. ඉතින් බඩු ගෙන්නනකොට අපේ රටේ මුදල් අඩු වෙනවා. ඒක බැංකු තැන්පතු අඩු වෙනවා. එහෙනම් ඒක වත්කම් වගකීම් තියෙන මූල්‍ය ගිණුමට බැර කරනවා. භාණ්ඩ ආනයනය කරනකොට වෙළඳ ගිණුම හර අනිත් පැත්තේ මූල්‍ය ගිණුමට බැර කරනවා. ඔන්න ඔහොමයි දරුවනේ වෙළඳ ගිණුමේ ආනයන අපනයන වාර්තා කරන්න. ඒත් එක්කම මේ දරුවෝ දැනගන්න ඕන වෙළඳ ගිණුමේ ශේෂය කොහොමද ගණනය කරගන්නේ? අපනයන ආදායමෙන් ආනයන වියදම අඩු කරපුවාම වෙළඳ ගිණුමේ ශේෂය ලබා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ওই විදිහටයි මේ වෙළඳ ගිණුමේ ගනුදෙනු සටහන් කරන්නේ. හෙවත් අපනයන ආනයන සටහන් කරන්නේ. ඊළඟට දරුවනේ අපි බලමු සේවා ගිණුම කියන්නේ මොකක්ද? සේවා ගිණුම කියන්නේ අදෘශ්‍ය අපනයන සහ අදෘශ්‍ය ආනයන ඇතුළත් කරන වාර්තා කරන ගිණුම. මොනවද මේ අදෘශ්‍ය අපනයන? අපිට ඇහැට පේන්නේ නැති සේවා අපනයන.
විවිධ සේවා අපි විදේශවලට විකුණනවා. සංචාරක සේවාව, ප්‍රවාහන සේවාව, ඉදිකිරීම් සේවා, ඒ වගේ සේවා අපි විදේශවලට විකුණනවා. ඒතර අපිට ලැබෙනවා මුදල් ආදායම්. ඒ වගේම අපි විදේශවලින් සේවා මිලදී ගන්නවා. අපිට මුදල් ගෙවන්න වෙනවා. ඔන්න ඔය අදෘශ්‍ය අපනයන, ඒ කියන්නේ සේවා ලැබීම, අදෘශ්‍ය ආනයන, සේවා ගෙවීම ඇතුළත් කරන ගිණුම සේවා ගිණුම කියලා හඳුන්වනවා. දැන් දරුවනේ සේවා ගිණුම කියන්නේත් එක් පැත්තකින් ආදායම් වියදම් ගිණුමක්. එන අපි විදේශවලට සේවා විකුණලා ලැබෙන ඒ ආදායම දැන් හිතන්න කොහොමද වාර්තා කරන්නේ? ආදායමක් නම් විදේශවලට සේවා විකුණ ලැබෙන ආදායම සේවා ගිණුමට බැර කරනවා. එතකොට මුදල් එනවනේ රටට සේවා වික්කහම විදේශ මුදල් එනවා. එතකොට ඒක මොකද කරන්නේ? වත්කමක් එනවා රට ඇතුළේ. වත්කම් තියෙන්නේ කොහෙද? මූල්‍ය ගිණුමේ. එන රට ඇතුළට මුදල් එනකොට එය මූල්‍ය ගිණුමට හර කරනවා. අනිත් පැත්තෙන් සේවා විකුණලා ආදායම් වෙනකොට ඒක සේවා ගිණුමට බැර කරනවා. සේවා ගිණුම බැර මූල්‍ය ගිණුම හර. හොඳයි අපි හිතමු අපි විදේශ වලින් සේවා මිලදී ගන්නවා. සේවා මිලදී ගන්නවා. අපි සල්ලි ගෙවලා සේවා මිලදී ගන්නවා. දැන් කොහොමද මේක ගිණුම්ගත කරන්නේ? සේවා ගිණුමට හර වියදමක් බැවින් සේවා ගිණුමට හර කරනවා. අනික් පැත්තෙන් මුදල් අඩු වෙනවා රටේ මූල්‍ය ගිණුමට බැර කරනවා. දැන් අපි දරුවනේ කතා කළේ සේවා ගිණුම පිළිබඳව. දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සේවා ගිණුමට ඇතුළත් කරන අයිතම මොනවද? ඒ කියන්නේ මේ සේවා ආදායම් වියදම් ගලාගෙන එන මාර්ග මොනවද? දරුවනේ සේවා ගිණුමට ඇතුළත් කරන අයිතම 8ක් තියෙනවා. මහ බැංකු වාර්තාව පෙන්눔 කරන විදිහට සේවා ගිණුමට ඇතුළත් වෙන අයිතම 8ක් තියෙනවා. මොනවද? ප්‍රවාහන සේවා. අපි දන්නවා අපේ රට විදේශ රටවල් වල නැව් වලින් ගුවන් යානා වලින් අපේ භාණ්ඩ ප්‍රවාහනය කරනවා. ඒකට ගාස්තු ගෙවන්න ඕන. විදේශිකයෝ අපේ නැව් වලින් අපේ ගුවන් යානා වලින් ඔවුන්ගේ භාණ්ඩ ප්‍රවාහනය කරනවා. අන්න ඒ විදිහට අපිට ලැබෙන ප්‍රවාහන ආදායම්, අපි ගෙවන ප්‍රවාහන වියදම් අපි මේ සේවා ගිණුමට ඇතුළත් කරනවා. ඊළඟට සංචාරක සේවා. ඒ කියන්නේ විදේශිකයෝ අපේ රටේ සංචාරයට පැමිණෙනවා. ඒතර අපිට මුදල් ලැබෙනවා. ඒ වගේම අපේ රටේ ස්වදේශිකයෝ විදේශ රටවල සංචාරය කරනවා. ඒතර අපි මුදල් ගෙවනවා. ඒව තමයි සේවා සංචාරක සේවා කියලා හඳුන්වන්නේ. ඊළඟට sannivedana සේවා. ඒ කියන්නේ අපි අපේ රටේ පුද්ගලයෝ විදේශ රටවල තොරතුරු අපි ලබා ගන්නවා. සමහරලාට අන්තර්ජාලයෙන් වෙන්න පුළුවන්. වෙබ් අඩවියකට ඇතුල් වෙලා අන්තර්ජාලයේ තොරතුරු බාගත කරගන්න. ඒතර නිකම් බෑ ඒවට මුදල් ගෙවන්න ඕන. ඒ වගේම ඒක අනිත් පැත්ත සිද්ධ වෙන්නත් පුළුවන්. විදේශිකයෝ අපේ රටේ වෙබ් අඩවියකින් තොරතුරු ලබා ගන්නකොට තොරතුරු බාගත කරගන්නකොට ඔවුන් අපිට මුදල් ගෙවනවා. ඉතින් මේවා තමයි sannivedana සේවා. ඉතින් ওই විදිහට රක්ෂණ සේවා, මූල්‍ය සේවා, පෞද්ගලික සේවා, රාජ්‍ය සේවා, ඉදිකිරීම් සේවා. මේවා පිළිබඳ බොහොම ඕනෑකමින් උනන්දුවෙන් කරුණ අවබෝධ කරගන්න ඕන. මොකද අපිට ගනුදෙනුවක් දීලා මෙය ගිණුම්ගත කරන්න කිව්වොත් ද්විත්ව සටහන් මූලධර්මයට අනුව ඒක මේ ගනුදෙනුව මොන ගිණුමටද යන්නේ කියලා තේරුම් ගන්න මේ සේවා ගිණුමේ අයිතම 8 පිළිබඳ මනා අවබෝධයක් තියෙන්න ඕන. දැන් මොනවද සේවා ගිණුමට ඇතුළත් කරන අයිතම? ප්‍රවාහන සේවා, සංචාරක සේවා, sannivedana සේවා, රක්ෂණ සේවා, මූල්‍ය සේවා, පෞද්ගලික සේවා, රාජ්‍ය සේවා, ඉදිකිරීම් සේවා. ඉතින් මේ කියන අයිතම වලින් අපේ රටට මුදල් ලැබෙනවා. සේවා ලැබීම. ওই කියන අයිතම හරහා අපි මුදල් ගෙවනවා. ඒවා සේවා ගෙවීම. හොඳයි දරුවනේ අපි කතා කළේ සේවා ගිණුම පිළිබඳව. දැන් ඊළඟට අපි බලන්න ඕන මේ දරුවන්ට මේ උගන්වපු විෂය කරුණු කොච්චර දුරට අවධාරණය වුණාද? දැන් මේ දරුවන්ට අපි ප්‍රශ්නයක් දෙනවා. ඔබගේ අතේ පොතක් පතක් තියෙනවා නම් ඒ පෑන් පැන්සල් තියෙනවා නම් සටහන් කරගන්න. ගෙවුම් ශේෂ ලේඛනයේ සේවා ගිණුමට ඇතුළත් කරන අයිතමයන් කවරේද? මොකද ප්‍රශ්නේ?
ගෙවුම් ශේෂ ලේඛනයේ සේවා ගිණුමට ඇතුළත් කරන අයිතම කවරේද? දැන් මේ දරුවෝ කල්පනා කරන්න මොනවද සටහන් කළ යුතු පිළිතුර කියලා. දැන් මේ පිළිතුර විය යුත්තේ සේවා ගිණුමට ඇතුළත් කරන අයිතම මේවා. මොනවද? ප්‍රවාහන සේවය, සංචාරක සේවා, sannivedana සේවා, රක්ෂණ සේවා, මූල්‍ය සේවා, පෞද්ගලික සේවා, රාජ්‍ය සේවා, ඉදිකිරීම් සේවා. අර ඉස්සෙල්ලා ඉගෙන ගත්ත ටික ඔබ මෙනෙහි කරලා මේ පිළිතුරට මේ ප්‍රශ්නයට පිළිතුරු සැපයිය යුතුයි. හොඳයි දරුවනේ අපි ඊළඟට බලමු ජංගම ගිණුමට ඇතුළත් වෙන ප්‍රාථමික ආදායම් ගිණුම. මොකද මේ ප්‍රාථමික ආදායම් ගිණුම කියන්නේ? ප්‍රාථමික ආදායම් ලැබීම් සහ ප්‍රාථමික ආදායම් ගෙවීම් ඇතුළත් කරන ගිණුම ප්‍රාථමික ආදායම් ගිණුම කියලා හඳුන්වනවා. දැන් මොනවද මේ ප්‍රාථමික ආදායම් කියලා කියන්නේ? ප්‍රාථමික ආදායම් කියන්නේ ළමයි දැන් අපි දන්නවා නිෂ්පාදනයේදී යෙදවුම් ಜಾති දෙකක් තියෙනවා. මොනවද යෙදවුම් ಜಾති දෙක? අතරමැදි යෙදවුම්, ප්‍රාථමික යෙදවුම්. අතරමැදි යෙදවුම් කියන්නේ භාණ්ඩ නිෂ්පාදනයට පාවිච්චි කරන ද්‍රව්‍යමය යෙදවුම්. යමක් නිෂ්පාදනය කරන්න අපි ඇතුල් කරන ද්‍රව්‍යමය යෙදවුම්. ඒවා අතරමැදි යෙදවුම්. දැන් පාන් ගෙඩියක් හදන්න පිටි, ඊස්ට්, වතුර ඒවා පාවිච්චි කරන ඒවා අතරමැදි යෙදවුම්. ඒ වගේම ප්‍රාථමික යෙදවුම් පාවිච්චි කරනවා. මොනවද ප්‍රාථමික යෙදවුම් කියන්නේ? නිෂ්පාදන සාධක පාවිච්චි කරනවා. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය මේවා තමයි ප්‍රාථමික යෙදවුම්. අර ඉස්සෙල්ලා සඳහන් කළේ අතරමැදි යෙදවුම්. ඒ වගේ දරුවනේ මේ රටක ප්‍රාථමික නිෂ්පාදන සාධක, ප්‍රාථමික යෙදවුම්, නිෂ්පාදන සාධක මේ රටේ නේවාසිකයෝ සහ විදේශ රටක නේවාසිකයෝ අතර හුවමාරු කරගන්න පුළුවන්. තව විදිහකට කිව්වොත් භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය කියන නිෂ්පාදන සාධක අපේ රටේ නේවාසිකයෝ සහ විදේශ රටක නේවාසිකයෝ අතර හුවමාරු කරගන්න පුළුවන්. ඒ හුවමාරුවෙන් ලැබෙන ආදායම්, ඒ වගේම හුවමාරුව සඳහා දරන්න වෙන වියදම් ඇතුළත් කරන ගිණුම ප්‍රාථමික ආදායම් ගිණුම. මේ ප්‍රාථමික ආදායම් ගිණුමට තව කොටසක් ඇතුළත් කරනවා. මොකක්ද? ඔබට පේනවා නිෂ්පාදනය නොකල මූල්‍ය නොවන වත්කම් අපි මේ ප්‍රාථමික ආදායම් ගිණුමට ඒ වත්කම් හුවමාරු කළ ලැබෙන ආදායම් හෝ වියදම් ප්‍රාථමික ආදායම් ගිණුමට ඇතුළත් කරනවා. නිෂ්පාදනය නොකල මූල්‍ය ස්වරූපයක් නොගන්න වත්කම් අපි తాවකාලිකව හුවමාරු කරගන්නවා. ඒ වත්කම් එක්ක කුලියට දෙනවා, බද්දට දෙනවා. එතකොට ඒකෙන් අපිට ආදායම් ලැබෙනවා. එහෙම නැත්නම් අපිට වියදම් කරන්න සිද්ධ වෙනවා. ඒතර ඒ කියන අයිතමයත් අපි ඇතුළත් කරන්නේ ප්‍රාථමික ආදායම් ගිණුමට. දැන් ඔබ සාරාංශ කරගන්න ප්‍රාථමික ආදායම් ගිණුම කියන්නේ මොකක්ද? නිෂ්පාදන සාධක නේවාසිකයෝ අනේවාසිකයෝ අතර හුවමාරු කරලා ඒ ලැබෙන ආදායම් ගෙවන්න වෙන වියදම් ඇතුළත් කරන ගිණුම. තව පැත්තකින් ගත්තොත් නිෂ්පාදනය නොකල අපි නිෂ්පාදනය කරන්නේ නැහැ. සමහරලාට ස්වභාවිකව හටගත්ත දෙයක් වෙන්න පුළුවන්. නිෂ්පාදනය නොකල මූල්‍ය ස්වරූපයක් නොගන්න. ඒවා මූල්‍ය ස්වරූපයක් ගන්නෙත් නැහැ. ඒවා කියන්නේ මුදල් වත්කමකුත් නෙමෙයි ඒවා. ඒ කියන්නේ භාණ්ඩාගාර බැඳුම් කර හරි කොටස් හරි ණය කර ඒවා මුදල් වත්කම්නේ. මේ මුදල් වත්කම් මූල්‍ය නොවන වත්කම්. අන්න එතකොට මේ නිෂ්පාදනය නොකල මූල්‍ය නොවන වත්කම් රටවල් දෙක අතර රටවල් අතර හුවමාරු වෙනවා. අපි කාගේ හරි එවැනි වත්කම් කුලියට ගන්නවා, බද්දට ගන්නවා. එතකොට අපිට මුදල් ගෙවන්න වෙනවා. අන්න එවැනි ගෙවීම්, එවැනි ලැබීම් එව්වත් ඇතුළත් කරන්නේ ප්‍රාථමික ආදායම් ගිණුමට. ඔබට පේනවා මේ නේවාසිකයින් හා අනේවාසිකයින් අතර භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධන, ව්‍යවසාය ආදී නිෂ්පාදන සාධක හුවමාරුවෙන් ලැබෙන ආදායම් ප්‍රාථමික ආදායම් ගිණුමට ඇතුළත් කරන බව පේනවා. දැන් ඒකට උදාහරණයක් විදිහට දීලා තියෙනවා විදේශිකයෙකුගේ ඉඩමක් බද්දට ගැනීමෙන් මාස්පතා ගෙවීමට සිදුවෙන බදු කුලිය අන්න අපි ඇතුළත් කරන්නේ ප්‍රාථමික ආදායම් ගිණුමට.
ඉතින් එවැනි තව උදාහරණ අපිට ගොඩක් සපයා ගන්න පුළුවන්. කාල වේලාව සීමා නිසා අපිට ඒ වගේ හුඟක් උදාහරණ කියන්න අමාරුයි. එතකොට අර අනිත් වර්ගයේ ගනුදෙනු තමයි නිෂ්පාදනය නොකළ මූල්‍ය ස්වරූපයක් නොගන්න පත්කම් හුවමාරු කරලා ලැබෙන ආදායම් හෝ ඒ ගෙවන වියදම්. මොනවද මේ නිෂ්පාදනය නොකළ මූල්‍ය ස්වරූපයක් නොගන්න වත්කම්? මම කලිනුත් පොඩ්ඩක් පැහැදිලි කළානේ. අපි නිෂ්පාදනය කරලත් නැහැ. මූල්‍යවත්කමකුත් නෙමෙයි. මොනවද මේවට උදාහරණ? පේටන්ට් බලපත්, පුරස්කාර, කීර්ති නාමය, ප්‍රකාශන අයිතිය, වෙළඳ නාමය, වරලත් වෙළඳ ගිවිසුම්, වෙළඳ ලකුණ. ඒතර මේවා වත්කම්, මේවා මේ නිෂ්පාදනය කරපු හෝ මූල්‍ය ස්වරූපයක් ගන්න වත්කම් නෙමෙයි. මේවා නිෂ්පාදනය නොකළ මූල්‍ය ස්වරූපයක් නොගන්න වත්කම්. ඒතර මේවා රටවල් අතර හුවමාරු වෙනවා. දැන් අපේ රටේ පුද්ගලයෙක් තමන්ගේ පේටන්ට් හිමිකම විදේශ රටක පුද්ගලයෙකුට විකුණන්න පුළුවන්. එතකොට ඒකට ලැබෙන ආදායම් අපි ඇතුළත් කරන්නේ ප්‍රාථමික ආදායම් ගිණුමට. ප්‍රකාශන අයිතිය අවුරුදු 5කට විතර විකුණලා ඒ එක සැරේ ලැබෙන මුදල නම් අපි ප්‍රාථමික ආදායම් ගිණුමට නෙමෙයි ඇතුළත් කරන්නේ. ඒක ඇතුළත් කරන්නේ ප්‍රාග්ධන ගිණුමට. නමුත් අපි හිතමුකෝ අපේ ප්‍රකාශන අයිතිය අපි විදේශ සමාගමයකට විකුණනවා. ඒතර විදේශ සමාගම අපිට මාස්පතා යම් කිසි මුදලක් ඒ පේටන්ට් හිමිකරුට මුදල් ගෙවනවා. අපිට මුදල් ලැබෙනවා. ඒකට අපි ඇතුළත් ඒ ගනුදෙනු ඇතුළත් කරන්නේ ප්‍රාථමික ආදායම් ගිණුමේ. කීර්ති නාමය, වෙළඳ ලකුණ, වෙළඳ නාමය, එහෙම නැත්නම් ගිවිසුම්. ඒ වගේ වත්කම් රටවල් අතර හුවමාරු කිරීමෙන් ලැබෙන ආදායම්. හැබැයි මේවා මාස්පතා එහෙම නැත්නම් මාස 3කට වතාවක් එහෙම ඒ වර්ෂයකට අදාළ ආදායම් නම් පමණක් අපි ඇතුළත් කරන්නේ ප්‍රාථමික ආදායම් ගිණුමට. හොඳයි අපි බලමු මේ ප්‍රාථමික ආදායම් ගිණුමේ ඒ ආදායම් එහෙම නැත්නම් වියදම් කොහොමද ගිණුම්ගත කරන්නේ? අපි හිතමු අපි නිෂ්පාදන සාධක විදේශ රටකට විකුණලා. ඒ කියන්නේ අපේ ශ්‍රමය විදේශ රටකට විකුණනවා. ඒ කියන්නේ අපේ රටේ ශ්‍රමිකයෙක් ඉන්දියාවේ ගිහිලා මාස 3ක් විතර වැඩ කරලා වැටුප් අරගෙන එනවා. ඒතරේ අවුරුද්දට බලපාන ගනුදෙනුවක්නේ. මාස 3ක් වැඩ කරනවා වැටුප් අරගෙන මෙහෙට එනවා. ඒතර කොහොමද මේක අපි සටහන් කරන්නේ? ප්‍රාථමික ආදායම් ලැබීමක්. ඒක සටහන් කරන්නේ අපි දන්නවා දැන් ප්‍රාථමික ආදායම් ගිණුම කියන්නේ එක පැත්තකින් ආදායම් වියදම් ගිණුමක්. අපේ ශ්‍රමය අපි ඉන්දියාවට විකුණලා අපිට ආදායමක් ලැබෙනවා. කොහොමද ගිණුම්ගත කරන්නේ? ප්‍රාථමික ආදායම් ගිණුමට බැර කරනවා. සල්ලිත් ලැබෙනවනේ. මුදලුත් රට ඇතුළට එනවනේ. එතකොට ඒක අපි මූල්‍ය ගිණුමට ඒ ලැබෙන මුදල මූල්‍ය ගිණුමට හර කරනවා. ඔය විදිහට තමයි අර ප්‍රාථමික යෙදවුම් නැත්තම් නිෂ්පාදන සාධක විදේශ රටක් එක්ක හුවමාරු කරලා අපිට ලැබෙන ප්‍රාථමික ආදායම් ගිණුම්ගත කරන්නේ. ප්‍රාථමික ආදායම් ගිණුමට බැර කරනවා. මුදල් ලැබෙනකොට ඒක මූල්‍ය ගිණුමේ අනිකුත් ආයෝජන යටතේ හර කරනවා. හොඳයි අපි හිතමු විදේශිකයෙක් අපිට ප්‍රාථමික යෙදවුම් සපයනවා. විදේශිකයෙක් ඇවිල්ලා අපේ රටේ ශ්‍රමය යොදවනවා. එහෙම නැත්නම් ඔහුගේ ප්‍රාග්ධනය යොදවනවා. අපි ඔහුට මුදලක් ගෙවනවා. ඔහුගේ ශ්‍රමයට අපි මුදල් ගෙවනවා. විදේශිකයෙක් ඇවිල්ලා අපේ රටේ රැකියාවක් කරනවා. මාස 6ක් රස්සාව කළ වැටුප් අරගෙන යනවා. කොහොමද අපි දැන් ගිණුම්ගත කරන්නේ? ඒතර අපේ වියදම ප්‍රාථමික ආදායම් ගිණුමේ වියදම. එතකොට ප්‍රාථමික ආදායම් ගිණුමට හර කරනවා. මේ වියදම් හරනේ. හොඳයි අපේ සල්ලි අඩු වෙනවා. විදේශිකයන්ට මුදල් ගෙවනවා. අපේ මූල්‍යවත්කම අඩු වෙනවා. එතකොට අපි මූල්‍ය ගිණුමේ බැර පැත්තේ සටහන් කරනවා. මොකද අපේ වත්කම් අඩුවීමක්, මුදල් අඩුවීමක්. මූල්‍ය ගිණුම බැර. ප්‍රාථමික ආදායම් ගිණුම හර. තව එකක් ගමු අපි එහෙම උදාහරණයක්. මේකේ උදාහරණ කීපයක්
ඉදිරියට තියෙනවා සාකච්ඡා. අපි තව උදාහරණයක් ගමු. විදේශිකයෙක් අපේ රටේ බැංකුවක මුදල් තැන්පත් කරනවා. දැන් යාට අපි පොලිය ගෙවන්න එපා මාස්පතා. ඔහුට ගෙවන පොලිය සටහන් කරන්නේ කොහොමද? ඒතර අපි යාට පොලිය අපේ මුදල් වත්කම අඩු වෙනවා. ඊළඟට අපි වියදමක් කරනවා පොලිය ගෙවීම කියන වියදම. එහෙනම් ප්‍රාථමික ගෙවීමක් ප්‍රාථමික ආදායම් ගිණුම වියදම් පැත්තෙන් බැලුවොත් හර. ප්‍රාථමික ආදායම් ගිණුමට හර කරනවා. වියදමක්ට පොලිය ගෙවීම. අපේ සල්ලි අඩු වෙනවනේ. එහෙනම් මූල්‍ය ගිණුම බැර. ඔන්න ඔහොමයි දරුවනේ ප්‍රාථමික ආදායම් ගිණුමේ ගනුදෙනු සටහන් කරන්නේ. ඊළඟට අපි බලනවා ද්විතීයික ආදායම් ගිණුම. එහෙම නැත්නම් වර්තන ස්වරූපයේ සංක්‍රාම ගිණුම. මේ දරුවෝ මතක තියාගන්න ද්විතීයික ආදායම් ගිණුමට ඇතුළත් කරන්නේ නේවාසිකයින් හා අනේවාසිකයින් අතර. අපේ රටේ පුද්ගලයෝ හා විදේශ රටවල පුද්ගලයෝ අතර ඒකපාර්ශවික ස්වරූපයේ වර්තන සංක්‍රාම හුවමාරු වෙනවා. ඒකපාර්ශවික කියන්නේ ඒ කියන්නේ අපිට මුදලක් ලැබෙනවා එච්චරයි. අපි ඒකට යාට ප්‍රතිලාභයක් දෙන්නේ නැහැ. අපිට මුදලක් ලැබෙනවා නැත්නම් ද්‍රව්‍ය ලැබෙනවා අපි ඔහුට ගෙවීමක් කරන්නේ ඒකපාර්ශවික. ලැබීමක් හෝ ගෙවීමක්. ඒතර වර්තන කියන වචනේ තේරුම වර්තන කියන්නේ වර්ෂයෙන් අවසාන වෙන. ඒ අවුරුද්දෙන් ඉවර වෙනවා. ඉදිරි වර්ෂ වලට බලපෑමක් නැහැ. අන්න ඒ වගේ වර්තන ස්වරූපයේ ඒකපාර්ශවික සංක්‍රාම ලැබීම සහ ඒකපාර්ශවික සංක්‍රාම ගෙවීම ඇතුළත් කරන ගිණුම ද්විතීයික ආදායම් ගිණුම කියලා හඳුන්වනවා. ඒතර මේ ද්විතීයික ආදායම් ගිණුමට ඇතුළත් කරන සංක්‍රාම වර්ග තියෙනවා දරුවනේ ಜಾති දෙකක්. මේ වර්තන සංක්‍රාම එහෙම නැත්නම් ද්විතීයික ආදායම් ගිණුමට ඇතුළත් කරන සංක්‍රාම වර්ග දෙකක් තියෙනවා. පෞද්ගලික වර්තන සංක්‍රාම, නිල වර්තන සංක්‍රාම. මොකද පෞද්ගලික වර්තන සංක්‍රාම කියන්නේ? අපේ රටේ ඉන්න පෞද්ගලික අංශයයි විදේශ රටක ඉන්න පෞද්ගලික අංශයයි අතර ඒකපාර්ශවික වර්තන ස්වරූපය. ඒ කියන්නේ අවුරුද්ද ඉවර වෙන සංක්‍රාම හුවමාරු වෙනවා. ඒවා පෞද්ගලික වර්තන සංක්‍රාම. උදාහරණ මොනවද? අපි හිතමු විදේශ රටක සිටින පුද්ගලයෙක් අපේ රටේ ඉන්න පුද්ගලයෙකුට මුදල් ප්‍රමාණයක් පරිත්‍යාග කරනවා. ඒතර ඒ අවුරුද්දෙන් ඉවර වෙන දෙයක්. අපිට ඒක ලැබෙන්නේ නිකන් ඒකපාර්ශවිකයි. එතකොට අපි ඒක වර්තන ස්වරූපයේ සංක්‍රාම ලැබීමක් හැටියට සලකනවා. එවනත අපේ රටේ පුද්ගලයෙක් තමන්ගේ ජපානයේ රටේ ඉන්න හිතවතෙකුට අපි හිතමු චොකලට් පාර්සලයක් පරිත්‍යාග කරනවා. ඒතර ඒ අවුරුද්දෙන් ඉවර වෙන දෙයක්. අපි යාට පරිත්‍යාගයක් විදිහට දෙන්නේ ඒකපාර්ශවික ගෙවීමක්. අන්න ඒක වර්තන ස්වරූපයේ පෞද්ගලික සංක්‍රාමය. දැන් හොඳම උදාහරණය තමයි අපේ රටේ පුරවැසියෝ ගිහිලා විදේශ රටවල එහෙ පදිංචි වෙලා එහෙ රස්සාවල් කරනවා. මැද පෙරදිග රටවල් වල ගිහිලා ලාංකිකයෝ එහෙ රැකියා කරනවා. ඒ හම්බ කරන මුදල් අපේ රටේ ඉන්න තමන්ගේ දරුවන්ට හරි ඥාතීන්ට හරි එවනවා. එතකොට ඒක අපිට ලැබෙන සංක්‍රාම. ඒකට අපි කියන්නේ ආමුක ප්‍රේෂණයක්. ආමුක ප්‍රේෂණයක්. අපිට ලැබෙන මුදල. ඒතර ඒක ඒකපාර්ශවික සංක්‍රාම ලැබීමක්. ඒක ඇතුළත් කරන්නේ පෞද්ගලික වර්තන සංක්‍රාම කාණ්ඩයට ගණයට. ඊළඟට අපි බලන්න ඕනේ නිල වර්තන සංක්‍රාම. මොකද්ද මේ නිල වර්තන කියන්නේ? නිල කියන එකේ තේරුම දරුවනේ ආණ්ඩුවට ලැබෙන. අපේ රටේ ආණ්ඩුව විදේශ රටක ආණ්ඩුව අතර හුවමාරු වෙන ඒකපාර්ශවික ස්වරූපයේ සංක්‍රාමයක් නම් එය නිල වර්තන සංක්‍රාමයක් හැටියටයි සලකන්නේ. දැන් ඔබට මේ තිරේ දිස් වෙන්නේ වර්තන සංක්‍රාම හා ඊට අදාළ උදාහරණ. දැන් මම ඉස්සෙල්ලා කිව්ව විදිහට විදේශ රටවල රැකියා කරන ලාංකිකයෝ ඒ හම්බ කරගන්න වැටුප් මේ රටේ තමන්ගේ දරුවෙකුට එහෙම නැත්නම් තමන්ගේ බිරිඳට එවනවා. ඒතර ඒක අපිට ලැබෙන සංක්‍රාමයක්. ඒක නිදසුණක්. අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ විදේශ රටක පුද්ගලයෙක් අපේ රටේ පුද්ගලයෙකුට ඇඳුම් පාර්සලයක් පරිත්‍යාග කරනවා. ඒවට මේ එවැනි නිදසුන් කීපයක් තියෙනවා. ඊළඟට අපි බලමු නිල වර්තන සංක්‍රාම. ඒකට උදාහරණ කීපයක් මේ තියෙනවා. ඇමරිකානු ආණ්ඩුව ශ්‍රී ලංකා ආණ්ඩුවට තිරිඟු පිටි තොගයක් පරිත්‍යාග කරනවා. ඒතර ඒ අවුරුද්දෙන් ඉවර වෙන දෙයක් නේ වර්තන ගණයට අයිති වෙන්නේ.
ඒක පාරිශ්‍රමිකනේ සංක්‍රාම. ඒතර අපි මේක ඇතුළත් කරන්නේ ද්විතීක ආදායම් ගිණුමට. ඒ වගේම තව උදාහරණයක් තියෙනවා ශ්‍රී ලංකා ආණ්ඩුව, ඒ කියන්නේ අපේ රට මාලදිවයින් ආණ්ඩුවට බෙහෙත් ද්‍රව්‍ය තොගයක් නිකන් දෙනවා පරිත්‍යාග කරනවා. ඒකත් ඉතින් බෙහෙත් කියන්නේ ඒ අවුරුද්දෙන් පරිභෝජනය කළ ඉවර කරනවා. ඒ වගේම අපි නිකන් දෙන එක පාරිශ්‍රමික. එතකොට එය ද්විතීක ආදායම් ගෙවීමක් නැත්නම් ඒක පාරිශ්‍රමික සංක්‍රාම ගෙවීමක්. ඒවා තමයි නිල වර්තන සංක්‍රාම වලට නිදසුන්. දැන් අපි දැනගන්න ඕනේ දරුවනේ මේ වර්තන සංක්‍රාම ලැබීම් ගිණුම් ගත කරන්නේ කොහොමද? නැත්නම් නිල සංක්‍රාම ලැබීම් ගිණුම් ගත කරන්නේ. වර්තන ස්වරූපේ සංක්‍රාම ලැබීම් ගිණුම් ගත කරන්නේ කොහොමද? ඒ වගේම වර්තන ස්වරූපේ සංක්‍රාම ගෙවීම් ගිණුම් ගත කරන්නේ කොහොමද? අපි ඉස්සෙල්ලා බලමු වර්තන සංක්‍රාම ලැබීම් ගිණුම් ගත කරන්න. අපිට ආදායමක් නේ ලැබෙන්නේ. ඒ වගේම රට ඇතුළට යම්කිසි වත්කමකුත් එනවනේ ඔස්සේ. ඒතර ආදායම් ගිණුමක් විදිහට සලකලා වර්තන සංක්‍රාම ලැබීම් ද්විතීක ආදායම් ගිණුමට බැර කරනවා. ඇයි බැර කරන්නේ? අපිට ලැබෙන ආදායම. මොනවද ආදායම? ඇමරිකාවෙන් අපිට තිරිඟු පිටි තොගයක් නිකන් ලැබෙනවා. එහෙම නැත්නම් අපේ ඇමරිකාවේ ඉන්න හිතවතා අපේ මේ රටේ තමන්ගේ හිතවතාට රෙදි තොගයක් පරිත්‍යාග. ඒක අපිට ලැබෙනවා. ඒක අපේ ආදායමක්. එහෙනම් අපි මොකද කරන්නේ? ද්විතීක ආදායම් ගිණුමට බැර කරනවා. රට ඇතුළට මොනවා හරි වත්කමකුත් එනවනේ. එක්ක රෙදි තොගයක් එනවා, මොනවා හරි මුදලක් එනවා, වත්කමකුත් එනවනේ. එතකොට ඒක වත්කම් තියෙන්නේ කොහෙද? මූල්‍ය ගිණුමේ. එහෙනම් මූල්‍ය ගිණුමට හර කරනවා. එහෙනම් ද්විතීක ආදායම් ලැබීම් ගිණුම් ගත කරන්නේ ද්විතීක ආදායම් ගිණුමට බැර කරනවා ආදායමක් විදිහට. රට ඇතුළට මුදලක් වත්කමක් එනවා නැත්නම් ඒ ද්‍රව්‍ය ප්‍රමාණයක් එනවා. එතකොට මූල්‍ය ගිණුමේ අනිකුත් ආයෝජනයේ යටතේ හර කරනවා. හොඳයි අපි හිතමුකෝ අනිත් පැත්ත. අපේ රටේ පුද්ගලයෝ නැත්නම් අපේ රටේ ආණ්ඩුව විදේශ රටක පුද්ගලයින්ට නැත්නම් ආණ්ඩුවකට සංක්‍රාම ගෙවීමක් කරනවා වර්තන ස්වරූපේ. කොහොමද ගිණුම් ගත කරන්නේ? ගෙවීමක් කියන්නේ අපේ වියදමක්. එහෙනම් ද්විතීක ආදායම් ගිණුමට හර කරන අය වියදමක්නේ. ඒතර අපේ මුදල් හරි අපේ රටේ තියෙන ද්‍රව්‍ය හරි වත්කමක් අඩු වෙනවා. ඒතර මූල්‍ය ගිණුමට බැර කරනවා. මූල්‍ය ගිණුමේ අනිකුත් ආයෝජන වලට බැර. ඔන්න ඔහොමයි දරුවනේ අපි මේ ද්විතීක ආදායම් ලැබීම් හා ද්විතීක ආදායම් ගෙවීම් ගිණුම් ගත කරන්නේ ඔය ආකාරයටයි. ඊළඟට අපි බලනවා. දැන් අපි කතා කළේ මේ ජංගම ගිණුමේ අනුගිණුම් 4 සහ ඒවාට ඇතුළත් වෙන අයිතම නැත්නම් ගනුදෙනු සහ ඒ ගනුදෙනු ගිණුම් ගත කරන ආකාරය. දැන් මේ දරුවන්ට ඉස්සරහට තියෙනවා මේකට අදාළ යම් යම් ක්‍රියාකාරකම් පැවරුම් තියෙනවා. මේ ගනුදෙනු දුන්නාම මේක මොන ගිණුමටද අයිති වෙන්නේ කියලා තීරණය කරලා ඊළඟට ඒ ගිණුම් ගත කරන ආකාරය ප්‍රකාශ කරන්න ඔබට තියෙනවා ඉදිරි අභ්‍යාස. අපි අවස්ථාවේදී බලමු. හොඳයි අපි ඊළඟට බලමු ප්‍රාග්ධන ගිණුම කියන්නේ මොකක්ද? දරුවනේ ප්‍රාග්ධන ගිණුම කියන්නේ ප්‍රාග්ධන ස්වරූපයේ සංක්‍රාම. ප්‍රාග්ධන ස්වරූපයේ සංක්‍රාම ලැබීම් හා ගෙවීම් ඇතුළත් කරන ගිණුම. ඒ වගේම අර මම ඉස්සෙල්ලා ප්‍රකාශ කළේ අර ප්‍රාථමික ආදායම් ගිණුම ගැන කතා කරනකොට කිව්වේ නිෂ්පාදනය නොකළ මූල්‍ය ස්වරූපයක් නොගන්න වත්කම් විකිණීම් හා මිල. දැන් ඉස්සෙල්ලා කිව්වේ తాවකාලිකව අපි කුලියට ගන්නවා, බද්දට ගන්නවා. එතකොට අපි කරන ගෙවීම. අපේ රටේ ප්‍රාථමිකයේ දවුම් විදේශිකයෝ කුලියට ගන්නවා, බද්දට ගන්නවා. ඒ කියන්නේ කෙටි කාලයකට. ඒතර ඒ ලැබෙන ආදායම් වියදම් අපි ගණ ඇතුල් කරන්නේ ප්‍රාථමික ආදායම් ගිණුමට. නමුත් අපි නිෂ්පාදනය නොකළ මූල්‍ය ස්වරූපයක් නොගන්න වත්කම් දිගු කාලයකට විදේශ රටකට විකුණනවා නැත්නම් මිලදී ගන්න. එතකොට අපි ඇතුළත් කරන්නේ ප්‍රාග්ධන ගිණුමට. කොහොමද මේ ප්‍රාග්ධන ගිණුමේ ඒ ගනුදෙනු සටහන් කරන්නේ? ඒකට උදාහරණ කීපයක් මේ තියෙන්නේ. මේ උදාහරණ විදේශ ආණ්ඩුවකින් ලංකා ආණ්ඩුවට පරිත්‍යාගයක් ලැබෙනවා දුම්රිය කට්ටලයක්. මේ ප්‍රාග්ධන සංක්‍රාමයක්. ලංකා ආණ්ඩුව විදේශ ආණ්ඩුවකට පරිත්‍යාග කරනවා නාවික යාත්‍රාවක්. ඒකත් ප්‍රාග්ධන සංක්‍රාමයක්. ඒතර මේවා කොහොමද ගිණුම් ගත කරන්නේ? ඉතින් දරුවනේ අර ස්වરૂපයමයි. ප්‍රාග්ධන ලැබීමක් නම් ප්‍රාග්ධන සංක්‍රාම ලැබීමක් නම් ඒක ආදායමක්නේ ප්‍රාග්ධන ගිණුමට බැර කරනවා. ඒ වගේම අපිට වත්කමක් ලැබෙනවා මූල්‍ය ගිණුමට හර කරනවා. හොඳයි ප්‍රාග්ධන සංක්‍රාම ගෙවීමක් නම්
ප්‍රාග්ධන සංක්‍රාම ගෙවීමක් නම් ඒක ඇතුළත් කරන්නේ වියදමක් විදිහට ප්‍රාග්ධන ගිණුමට හර කරනවා. අනික් පැත්තේ රටේ වත්කමක් අඩු වෙනවා. එතකොට මූල්‍ය ගිණුමට බැර කරනවා. ඔන්න ඔහොමයි ප්‍රාග්ධන ගිණුමෙහි ඒ ගනුදෙනු සටහන් කරන්නේ. ඊළඟට මේ තියෙන්නේ මේ ප්‍රාග්ධන ලැබීම් ගිණුම්ගත කරන ආකාරය මම පැහැදිලි කරපු ඒ කාරණේ. ප්‍රාග්ධන ලැබීමක් නම් මූල්‍ය ගිණුමේ අනිකුත් ආයෝජන යටතේ හර කරලා ප්‍රාග්ධන ගිණුමට බැර කරනවා. ගෙවීමක් නම් ප්‍රාග්ධන ගිණුමට හර කළා මූල්‍ය ගිණුමේ අනිකුත් ආයෝජන යටතේ බැර කරනවා. ඉතින් ඒ ආකාරය තමයි ඔය තිරේ පෙනෙන්නට තියෙන්නේ. හොඳයි දරුවනේ. දැන් අපි බලමු අපි මෙච්චර වෙලා ඉගෙන ගත්ත දේ පාවිච්චි කරලා මේ විභාග ප්‍රශ්නයට කොහොමද උත්තර සපයන්නේ? මේ 2019 බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ 39 වෙනි ප්‍රශ්නේ. දැන් මේ ප්‍රශ්نين අහන්නේ රටක ගෙවුම් ශේෂ ලේඛනයේ ජංගම ගිණුමට ඇතුළත් නොවෙන්නේ පහත සඳහන් කවර අයිතමයක්ද? දැන් මේ ඇතුළත් නොවන්නේ කියන වචනයට ඔබ දැඩි අවධානය යොමු කළ යුතුයි. ඇතුළත් වන දේ දැනගෙන ඉන්න ඕන. ඒතර ඔබට ඇතුළත් නොවන දේ තීරණය කරන්න පුළුවන්. දැන් මතක් කරගන්න ජංගම ගිණුමට ඇතුළත් වෙන්නේ මොනවද? වෙළඳ ගිණුම. ඒකේ තියෙන්නේ දෘශ්‍ය අපනයන ආනයන. සේවා ගිණුම. අදෘශ්‍ය අපනයන ආනයන. ප්‍රාථමික ආදායම් ගිණුම. ප්‍රාථමික ආදායම් ලැබීම් ගෙවීම. ඊළඟට ද්විතීක සංක්‍රාම ලැබීම් ගෙවීම. ඒතර එහෙම අයිතමයක් නොවන්නේ මොකක්ද? අදෘශ්‍ය අපනයන. ඇතුළත් වෙනවනේ. අහන්නේ ඇතුළත් නොවන එකනේ. විදේශ ණය සඳහා පොලී ගෙවීම. ඒක ප්‍රාථමික ආදායම් ගෙවීමක් නේ. ඒක ඇතුල් වෙනවනේ. විදේශ ආයෝජකයින් උපයගත්ත ලාභ. ලාභ කියන එක ප්‍රාථමික ආදායම් ලැබීමක් නේ. ඒ ඇතුළත් වෙනවනේ. විදේශ සුරැකුම්පත් මිලදී ගැනීම. ඒක ඇතුළත් වෙන්නේ නැහැ. ඇයි? එය මූල්‍ය ගිණුමට ඇතුළත් වෙන අයිතමයක්. ඒක ජංගම ගිණුමට ඇතුළත් වෙන්නේ නැහැ. එන ඒක තමයි මේකේ පිළිතුර. ඊළඟට එක්සත් ජාතීන්ගේ සංවිධානය පරිත්‍යාග කළ ආහාර මොන ගිණුමටද වැටෙන්නේ? ද්විතීක ආදායම් ගිණුම. ඒක ජංගම ගිණුම. එහෙනම් මේ අදාළ නොවන ජංගම ගිණුමට අදාළ නොවන අයිතමය අංක 4 දැක්වෙන සුරැකුම් පත්‍ර මිලදී ගැනීම. හොඳයි ඊළඟට අපි බලමු දරුවනේ 2018 වසරේ දෙවන ප්‍රශ්න පත්‍රයේ ඒ කියන්නේ ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ 8 වන ප්‍රශ්නය ඒ 3 වෙනි කොටස. මේකෙන් අහනවා ගෙවුම් ශේෂ ලේඛනයක ජංගම ගිණුමේ ඇතුළත් වෙන සංරචක නම් කරන්න. දැන් අපි පුනා කිව්වනේ මේ දරුවන්ට ජංගම ගිණුමේ තියෙන සංරචක මොනවද? සංරචක 4යි. දැන් මේක 3ක් විදිහට කොට කරන්නත් පුළුවන්. මොනවද තියෙන ජංගම ගිණුමේ? භාණ්ඩ ගිණුම හේවත් වෙළඳ ගිණුම. ඊළඟට සේවා. ওই දෙක එකතු කරලා කියන භාණ්ඩ හා සේවා ගිණුම. ඊළඟට ප්‍රාථමික ආදායම් ගිණුම. ඊළඟට ද්විතීක ආදායම් ගිණුම. ඒතර අයිතම 4 නැත්නම් 3 අපි සඳහන් කළොත් ඔබට ලැබෙනවා ලකුණු 2ක්. පිළිතුර භාණ්ඩ හා සේවා ගිණුම, ප්‍රාථමික ආදායම් ගිණුම, ද්විතීක ආදායම්. හැබැයි මතක තියාගන්න දරුවනේ මේ එකක් හරි අඩු කළොත් ලකුණු 2ම නැහැ. කාරණා 3ම නොදැක්වුවොත් ඒ අවුරුද්දේ කාරණා 2ක් ලිව්වට ලකුණු නැහැ. ඒකත් මතක තියාගන්න. හොඳයි දැන් අපි බලමු ගෙවුම් ශේෂ ලේඛනයේ දැන් අවසාන කොටසට ඇවිත් තියෙන්නේ මූල්‍ය ගිණුම. මොකද මේ මූල්‍ය ගිණුම කියන්නේ? මූල්‍ය ගිණුම කියන්නේ රටක් වෙනත් රටක් එක්ක කරන ගනුදෙනු මගින් ඒ රටේ විදේශ වත්කම් වල විදේශ වගකීම් වල ඇතිවෙන වෙනස් වීම සටහන් කරන ගිණුම තමයි මූල්‍ය ගිණුම කියලා කියන්නේ. දැන් මෙහි ඔබට තිරේ දිස් වෙනවා අදාළ ගිණුම් කාල පරිච්ඡේදයේ තුල රටක නේවාසිකයෝ හා නේවාසිකයෝ අතර සිදුවෙන ගනුදෙනු කරන කොටගෙන අදාළ රටේ විදේශවත්කම් වල විදේශ වගකීම් වල සුද්ධ වෙනස් වීම සටහන් කරන ගිණුම මූල්‍ය ගිණුම කියලා හඳුන්වනවා. ඒක තමයි මූල්‍ය ගිණුම කියලා කියන්නේ. ඒතර මේ මූල්‍ය ගිණුම සම්බන්ධ වෙන්නේ දරුවනේ ජංගම ගිණුම ප්‍රාග්ධන ගිණුමත් එක්ක. දැන් ජංගම ගිණුමට ප්‍රාග්ධන ගිණුමට අපි හිතමු ආදායමක් ලැබෙනවායි කියලා. ඒතර මේ ආදායම් ගිණුමට බැර කරනවා. ආදායම් ලැබීමක් නම් ආදායම් ජංගම ගිණුම බැර කරනවා. කො ප්‍රාග්ධන ගිණුම බැර කරනවා. හොඳයි ඒකට අදාළ මුදල් ගලායීම
අන්න ඒක ඇතුළත් කරන්නේ මූල්‍ය ගිණුමේ. එහෙනම් ජංගම ගිණුමේ හෝ ප්‍රාග්ධන ගිණුමේ හරසටහන් වලට අදාළ බොහෝ බැර සටහන් වාර්තා කරන්නේ මූල්‍ය ගිණුම. ජංගම ගිණුමේ හරසටහනක් කියන්නේ වියදමක් කරනවා. ඒ වියදමට අදාළව රටේ මුදල් වත්කම් අඩු වෙනවා. විදේශ වත්කමක් අඩු වෙනවා. වත්කම තියෙන්නේ මූල්‍ය ගිණුමේ. ඒතර ජංගම ගිණුමේ හරසටහන් වලට අදාළ බොහෝ බැර සටහන් තියෙන්නේ මූල්‍ය ගිණුමේ. ඔක අනිත් පැත්ත බැලුවොත් අපි හිතමු විදේශ රටක් එක්ක අපි යම් ගනුදෙනුවක් කළා අපේ රටන මුදල් ආදායමක් ගලා එනවා. ඒක ජංගම ගිණුමේනේ තියෙන එක්ක ප්‍රාග්ධන ගිණුමේ ජංගම ගිණුමේ. ආදායම් ලැබීම ජංගම ගිණුම බැර කරලා තියෙනවා. එන ඒකට අදාළ මුදල් ලැබීම ඒක මූල්‍ය ගිණුමේ ඇතුළත් වෙන්නේ. මූල්‍ය ගිණුමේ හරසටහනක් විදිහට ඇතුළත් වෙන්නේ. මොකද්ද අපිට ගන්න තියෙන නිගමනයේ මේ ප්‍රකාශයෙන්? ජංගම ගිණුමට අදාළ ආදායම් ලැබීම කරන කොටගෙන රට ඇතුළට එන මූල්‍ය වත්කම් අපි මූල්‍ය ගිණුමේ වත්කමක් විදිහට වාර්තා කරනවා. වත්කමක් විදිහට සටහන් කරනවා. නැත්නම් ඒ වත්කමක් විදිහට ගනුදෙනුව ඇතුළත් කරනවා. ඒ වගේම මූල්‍ය ගිණුමේ මේ ජංගම ගිණුමේ හා ප්‍රාග්ධන ගිණුමේ වියදම් හරසටහන්. එතකොට රටට අයිති වත්කම් අඩු වෙනවා. මූල්‍ය වත්කම් බැංකු තැන්පතු අඩු වෙන්න පුළුවන්. ඒතර ඒකට අදාළ බැර සටහන මූල්‍ය ගිණුමේ සටහන් කරා. ඒතර ඒ ටික තමයි මේ ඔබට තිරේ පෙන්눔 කළේ. ජංගම ගිණුමේ හෝ ප්‍රාග්ධන ගිණුමේ ඇතුළත් කරන හර සටහන් වලට අදාළ බැර සටහන තබන්නේ මූල්‍ය ගිණුමේ. ඒතර දැන් මේකේ අපිට පේන්නේ මේ මූල්‍ය ගිණුමේ ඇතුළත් වෙන්නේ වත්කම් සහ වගකීම්. දැන් මම අර මුලදී සඳහන් කළා ඔබට අපි ගෙවුම් ශේෂ ලේඛනයේ හදන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රමිතියට අනුව. දැන් මූල්‍ය අරමුදලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රමිතියට අනුව අපි මූල්‍ය ගිණුමේ ඇතුළත් කරන්නේ වත්කම් හා වගකීම් වල සුද්ධ වෙනස් වීම. ඒතර මූල්‍ය ගිණුමට අපි ඇතුළත් කරන අයිතම ප්‍රධාන වශයෙන් තියෙනවා 5. මොනවද මේ? ඍජු ආයෝජන, විවිධ ආයෝජන, මූල්‍ය ව්‍යුත්පන්න, අනෙකුත් ආයෝජන, සංචිත වත්කම්. ඍජු ආයෝජන, විවිධ ආයෝජන, මූල්‍ය ව්‍යුත්පන්න, අනෙකුත් ආයෝජන, සංචිත වත්කම්. ඒතර මේ වත්කම් වල වැඩිවීම, වත්කම් වල අඩුවීම මූල්‍ය ගිණුමේ සටහන් කරනවා. ඒ වගේම වගකීම් වල වැඩිවීම, අඩුවීම මූල්‍ය ගිණුමේ සටහන් කරනවා. ඉතින් මේ එක් එක් අයිතම ගැනත් යම්කිසි විස්තරයක් මේ දරුවෝ දැනගන්න ඕන. මොකද ඉතින් අපේ මේ කාල සීමාව තා අඩු බැවින් අපිට ඒවා එකින් එක විස්තර කරගන්න යම් සීමාවක් තියෙනවා. හොඳයි අපි ඊළඟට බලමු මේ ගෙවුම් ශේෂ ලේඛනයේ මූල්‍ය ගිණුම සහ ජංගම හා ප්‍රාග්ධන ගිණුම අතර තියෙන සම්බන්ධය. ඒතර ජංගම ගිණුමේ ශේෂයයි ප්‍රාග්ධන ගිණුමේ ශේෂයයි එකට ඒකාබද්ධ කරපුවා අපි එකට කියන්නේ ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය. එම ශේෂයයි මූල්‍ය ගිණුමේ ශේෂය අතර සම්බන්ධයක් තියෙනවා, න්‍යායාත්මකව සම්බන්ධයක් තියෙනවා. මොකද්ද? ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය ඍණාගයක් නම් අනිවාර්යෙන් මූල්‍ය ගිණුමේ ශේෂය ධනාගයක්. ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය ධනාගයක් නම් කියන්නේ අතිරික්තයක් නම් මූල්‍ය ගිණුමේ ශේෂය ඍණාගයක්. ඒක තමයි මේ දෙක අතර තියෙන සම්බන්ධතාවය. ජංගම ගිණුමේ ප්‍රාග්ධන ගිණුමේ ධනාගයක් කියනකො ධන 500යි. ඒ කියන්නේ ගිණුමේ අතිරික්තයක්, ගිණුම් දෙකේ අතිරික්තයක් තියෙනවා. එහෙනම් රට ඇතුළට විදේශ මුදල් ගලා එන්න ඕන. නේ? එතකොට රටේ විදේශ වත්කම් වැඩිවීමක් වෙන්න ඕන. මූල්‍ය ගිණුමේ ඊට සමාන ශේෂයක් තියෙන්න ඕන. ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ 500ක ධනාගයක් නම් මූල්‍ය ගිණුමේ 500ක ඍණාගයක්. ඍණාගයක් කියන්නේ එක්ක වත්කම් වැඩි වෙලා නැත්නම් වගකීම් අඩු වෙලා. ඒ විදිහට බැලුවාම දරුවනේ මේ ජංගම ගිණුම හා ප්‍රාග්ධන ගිණුම ඒක ආදායම් හා වියදම් ගිණුම. අනිත් පැත්තෙන් මූල්‍ය ගිණුම ඒ වත්කම් හා වගකීම් ගිණුම. එතකොට මේ දෙක අතර න්‍යායාත්මකව සම්බන්ධතාවයක් තියෙනවා. හැබැයි යම් විදිහකට ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය මූල්‍ය ගිණුමේ ශේෂයට සමාන වුණේ නැත්නම් මොකද වෙලා තියෙන්නේ? මොකක් වෙලාද එහෙම සමාන නොවෙන්නේ? ගනුදෙනු සටහන් කරනකොට අපේ අතේ වැරද්දක් වෙලා. ඒ නිසා ජංගම හා ප්‍රාග්ධන ගිණුමේ ශේෂය
මූල්‍ය ගිණුමේ ශේෂයට සමාන නැත්නම් අපි වෙනස වැරදි හා අත්හැරීම් කියන අයිතමේ යටතේ తాවකාලිකව ලියා හරිනවා. ඒ ඔන්න ඔහොමයි දරුවනේ මේ ජංගම ගිණුම හා ප්‍රාග්ධන ගිණුම හා මූල්‍ය ගිණුම අතර සම්බන්ධතාවය ගොඩනැගෙන්නේ. ඉතින් අද අපි සාකච්ඡා කළේ 10 වෙනි නිපුණතාවයේ පළවෙනි නිපුණතා මට්ටමට අදාළ විෂය කරුණු. මේ කරුණු යටතේ සාකච්ඡා කළේ ගෙවුම් ශේෂ ලේඛනයක අන්තර්ගතය. ආයි ගෙවුම් ශේෂ ලේඛනයේ අඩංගු අයිතම හා ඒ අයිතම සටහන් කරන්නේ කොහොමද කියන එක. ඉතින් මේ දරුවෝ තවත් මේ කරුණු පොතපත ඇසුරෙන් විමසලා පහුගිය ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු සපයලා මේ පාඩම පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගන්න ඕන. ඉතින් අපි මෙවැනිම වැඩසටහනකින් නැවතත් හමු වීමේ බලාපොරොත්තුවෙන් අද අපි සමුගන්නවා මේ දරුවන්ට ආයුබෝවන්.